සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නයි සියලු දෙනාම සූදානම් වෙන්නේ. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන අනන්ත ආනිසංසය ඒ වගේම ධර්මයේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දානය කරවීමෙන් ලබන උදාරතර වූ කුසල මහිමය මෙතෙක් තම තමන්ගේ ජීවිත කාලය තුළ රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ අනන්ත ආනිසංසයත් හේතු වීම තුලින්
ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහා සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මොනතරම් අනුකම්පාවෙන් දේශනා කොට වදාළද, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන මේ කාරණා ටික. පින්නතුනි, මේ කාරණාව මේ මාතෘකාව පාදක කරගෙන අපි එක ධර්ම දේශනාවක් සිද්ධ කරන්න යෙදුණා. ඒ ධර්ම දේශනාවෙන් අපි පැහැදිලි කරලා දුන්නා චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය සහ දසවස්තුක සම්මා දිට්ඨිය කියන කාරණාවේ වෙනස. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන්නේ සම්මා දිට්ඨි. ඒතර සම්මා දිට්ඨි කියන කාරණාව පැහැදිලි කරනකොට තවත් කරුණු 10ක් පැහැදිලි කළ යුතුයි. යම් කෙනෙක් ළඟ ඒ කාරණා 10ම තියෙනවා නම් ඔහු ඒ කරුණු 10ම පිළිගන්නවා නම් ඒ පුද්ගලයාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔහු බෞද්ධයෙක් බවට පත් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කළා කියලා කියන්න පුළුවන්. බෞද්ධයෙක් බවට පත් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කළා කියලා කියන්න පුළුවන්. ඒ කරුණු ටික අපි පැහැදිලි කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික අපේ පින්නතුන් බණ අහන අය හැමෝම දන්නවා. එතකොට මේ සම්මා දිට්ඨි කියන කාරණාවේ අපි සඳහන් කළා හැබැයිම සම්මා දිට්ඨියටපත් වෙන්න ඔහු විසින් මුලින්ම පිළිගත යුතු කරුණු 10ක් තියෙන බව. පළවෙනි එක අත්ති දින්නම්, දෙවෙනි එක අත්ති ඉට්ටං, තුන්වෙනි එක අත්ති හුතං. අත්ති දින්නම් කියලා කියන්නේ දුන් දෙහි විපාක ඇත. අත්ති ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවේ විපාක ඇත. අත්ති හුතං කියලා කියන්නේ පින් සලකාගෙන අපි යම් පූජාවක් කරනවද, යම් ක්‍රියාවක යෙදෙනවද, එයින් අපි ජනිත කරගන්න කුසල කර්මයේ විපාකය අනිවාර්යයෙන්ම අපිට මතු භවයන්හි ලැබෙනවා කියන එක. අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ ලෝකේ ජීවත් වෙන අය මේ බිඳින සැප දුක දෙකට පෙර කරන ලද කර්මයක බලපෑමක් තියෙනවා. යහපත් කර්මවල බලපෑමත් අයහපත් කර්මවල බලපෑමත් දෙකම තියෙනවා. යහපත් කර්මවල බලපෑමට අනුව මේ ලෝකේ සැපයක් විඳිනවා. අයහපත් කර්මවල බලපෑමට අනුව මේ ලෝකෙදී අපි දුක් විඳිනවා. ඊට අමතරව අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවක් ඇත පරලොවක් ඇත කියන කාරණාව අපි සාකච්ඡා කළා මෙතෙන්ට එනකන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කෙරෙන කතාවේ සම්මා දිට්ඨියේ අංග 10 සාකච්ඡා කරනකොට මේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියන තැනට පහුගිය දේශනාවේ සාකච්ඡා කළා. අපි අද ධර්ම දේශනාව මේ කාරණාව සම්පූර්ණ කිරීම සඳහා එතන ඉඳලා ඉදිරියට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව කෙටියෙන් නමුත් දැනගන්න බලාපොරොත්තු වෙන පින්නතුන්ට මේ කාරණාව අවබෝධ කරගන්න
මේ දේශනාව සිදු කරන්න දායකත්වය ලබලා දෙන අද දේශනාවේ දායක පින්නතුනුත් ඒ නිසා මහත් වූ කුසල ස්කන්ධයක් අත්පත් කරගන්නවා. පින්නතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි කියන කාරණාවේ 7 වෙනි අංගය. අත්තිමාතා. අම්මා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. පින්නතුනි මේ කාරණා 10 ලෞතර බුදුරජාණන් වහන්සේ මනාව අවබෝධ කරලා දේශනා කරන කරුණු 10ක්. එනිසා මේ කාරණාවල් වලට මේ ලෝකේ කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද පින්නතුනි විරුද්ධ වෙන්න අය ඕන තරම් ඉන්න පුළුවන්. ඒ අයට විරුද්ධ වෙන්නත් පුළුවන් අපි මේ විරුද්ධ වෙන්න බෑ කියලා කීවට. නමුත් බෞද්ධයෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙනව නම් එහි අවසාන ප්‍රතිඵලයේ හැටියට උතුම් නිවන සාක්ෂාත් කරගන්න මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙනව නම් ඒ පුද්ගලයා ළඟ මේ කාරණා 10 එහෙම නැත්නම් දසවස්තුක සම්මා දිට්ඨිය තිබිය යුතුයි. අතීතයේ යම් කෙනෙක් නිවන සාක්ෂාත් කළාද ඔවුන් ළඟ මේ කරුණු 10 එලෙසින්ම පිළිගැනුණා. අනාගතයේ යම් කෙනෙක් නැත්නම් වර්තමානයේ යම් කෙනෙක් ඒ උතුම් නිවනට යන්න බලාපොරොත්තු වෙනවද? එහෙම වෙනවා නම් ඒත් මේ කාරණා 10 පිළිගන්නවා නම් පමණයි ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා සුළුපටු කාරණා ටිකක් නෙමෙයි මේ තියෙන්නේ. මම සඳහන් කළේ නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කිසියම් ආකාරයකින්වත් මේ කාරණා 10ට පටහැනි වෙන්න පුළුවන් කමක් නැහැ. පටහැනි වෙනව නම් යම් කෙනෙක් ඔහුට නිවනට යන්නත් බෑ. ඒ පටහැනි බව නැති කරලා නැවත මේ කරුණු පිළිගන්න තාක්කල්. එමනම් එවන් කාරණා අතර තියෙන 7 වෙනි කාරණාව තමයි මේ අත්තිමාතා කියලා තියෙන්නේ. අම්මා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ මව්වරුන්ට කරන්නා වූ උපකාරයන් නිසා දරුවන්ට අනාගතයේ ඉෂ්ට වූද අනිෂ්ට වූද විපාක තියෙනවා. උපකාර නිසා යහපත් උපකාර නිසා ඉෂ්ට විපාක මව්වරු සම්බන්ධයෙන් සිදු කරන වැරදි ක්‍රියා නිසා දුසිරිත නිසා අනිෂ්ට විපාක අපිට මේ ලෝකෙ විඳින්න සිද්ධ වෙනවා. ඒක ඒකාන්තයි. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා සඳහන් කළා ඒ එසේම දැන ගැනීම, ඒ එසේම පිළිගැනීම අත්තිමාතා යනුවෙන් මේ සම්‍යක් දෘෂ්ටියෙහි පැහැදිලි කරලා තියෙන බව. දැන් එතකොට පින්නතුනි මෙතන හරි විශේෂ අවස්ථාවක්. මං හිතන්නේ මේ කාලෙට තවත් වැදගත්ම කාරණාවක්. මොකද අම්මා කියන වචනය මේ ලෝකේ හරි පූජනීය වචනයක්. අම්මා හඳුන්වන්න ධර්මයේ සූත්‍රවල තව නොයෙක් ධර්ම කරුණු පැහැදිලි කරන තැන්වල බොහෝ වචන තියෙනවා. අම්මා කියලා කියන්නේ මේ ලෝකේ හරි විශේෂ කෙනෙක්. ඒ බවනේ මේ පැහැදිලි වෙන්නේ. ඒ අම්මා කියන තැනැත්තිය නැත්නම් අපේ අම්මා ඒ අම්මට විරුද්ධව ඇගේ කුසින් බිහි කරපු දරුවෙක් යම් වචනයක් කියනවද යම් ක්‍රියාවක යෙදෙනවද ඒ සෑම කාරණාවක් තුලදීම ඒ පුජ්‍යලයට සංසාරේ සැප හෝ දුක ඒකාන්තයෙන් ලැබෙනවා. යහපත් ක්‍රියාවක් මව වෙනුවෙන් කරනවා නම් යහපත් වචනයක් මවට කියනවා නම් යහපත් ලෙස මවට කතා කරනවා නම්
මවට උපකාර කරනවා නම් මවට සලකනවා නම් ඒකෙන් ලැබෙන විශේෂ පිනක් තියෙනවා. පිනතුනේ අබුද්ධෝත්පාද කාලවල ඒ කාලවලත් බොහෝ සත්පුරුෂයෝ දෙව්ලොව ගිහිල්ලා තියෙනවා. නමුත් අබුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ තුනුරුවන් නැහැ. මහ ලොකු පින්කම් කරගන්න පින් රැස් කරගන්න අවස්ථාවල් නැහැ. නමුත් දෙව්ලොව ගියපු අය හිටියා. හැබැයි ප්‍රඥාවන්තයෝ ඒ දෙව්ලොව යන්න අබුද්ධෝත්පාද කාලවල කරපු පින්කම් වලින් එකක් තමයි මවට සැලකීම. සුගතියේ උපද්දවන්න හේතු වෙන විශේෂ කාරණාවක්. එතකොට අම්මා කියලා කියන්නේ මේ ලෝකේ හරි විශේෂ කෙනෙක් කියලා අපි මතක් කළා. මොකද මේ කරුණු පැහැදිලි කරන මේ සම්මාදිට්ඨි කතාවේ මවගේ විශේෂත්වයේ ඉස්මතු කරලා දක්වනකොට අපිට පින්නතේ ආනන්තරීය අකුසල කර්ම පැහැදිලි කරන තැනත් ඒක මනාව ඉස්මතු වෙනවා. දැන් බණ අහන අපේ පින්නතුන් හැමෝම දන්නවා මොනවද ආනන්තරීය අකුසල කර්ම කියන්නේ. ඇයි ඒවට ආනන්තරීය කියලා කියන්නේ? ආනන්තරීයයි කියලා කියන්නේ න අන්තරීයයි කියන එක. ඇයි න අන්තරීයයි කියලා කියන්නේ අතරක් නැත කියන කතාවයි. මොකේටද අතරක් නැත්තේ? මේ ලෝකේ ජීවත් වෙන යම් පුද්ගලෙක් තමන්ට ජීවිතේ දානය කළ තමන්ගේ මව කිසියම් ආකාරයකින් ඝාතනය කරයිද? යමෙක් එහෙම කළා නම් ඔහු යම් දවසක මේ ලෝකෙන් සමු ගැනීම සඳහා ඔහුගේ කයෙන් ප්‍රාණවායුව මේ වාතලයට මොහු කරයිද? ඒ ප්‍රාණවායුව මේ කයෙන් නික්මීමත් මව ඝාතනය කළේ පුජ්‍යලයා අවීචියේ ඉපදීමත් කියන දෙකම සිද්ධ වෙනවා. ඒකයි මෙහෙන් ප්‍රාණවායුව පිට කිරීමත් අවීචියේ ඉපදීමත් කියන දෙක අතර ඉඩක් නෑ. න අන්තරීයයි කියලා කියන්නේ ඒකයි. එතකොට මේ ආනන්තරීය කර්ම ගැන සඳහන් කරනකොට අපි පින්නතුන් දන්නවා පළවෙනි කාරණාව සංඝ බේදය, දෙවෙනි කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සෙලවීම, තුන්වෙනි කාරණාව මහරහතන් වහන්සේ නැත්නම් රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. රහතන් වහන්සේට පල්ලෙහින් මේ ලෝකේ ඉන්න උසස්ම සිල්වන්ත සත්පුරුෂයා තමයි අනාගාමින් වහන්සේ කියලා කියන්නේ. ඊට පල්ලෙහින් ඉන්නේ සකදාගාමින් වහන්සේ. ඊටත් පල්ලෙහින් ඉන්නේ සෝවාන් වහන්සේ. නමුත් මේ ආනන්තරීය කර්ම පිළිබඳව පැහැදිලි කරන තැන සකදාගාමින් වහන්සේ ඝාතනය කළොත් ආනන්තරීයයි කියලා කොතනවත් කියලා නැහැ. ආනන්තරීය සදිසයි කියලා කියනවා. ඇයි ආනන්තරීය සදිසයි කියලා කියන්නේ? ඊට සමානයි. ඒ කාන්තෙන් අවීචිය උපද්දවනවා කියලා කතාවක් නැහැ. ඊට සමානයි කියලා කියනවා. බරපතල අකුසල කර්මයක්. නමුත් න අන්තරීයයි කියලා නෑ. නමුත් හිතලා බලන්න සමහරලාට මේ කතා කරන අම්මා මිසදිටු අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. අන්‍යාගමික කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් කුමන ආගමේ වුණත් කුමන ලබ්ධියක් දරනවා වුණත් කුමන තරාතිරමි කෙනෙක් වුණත් ඇය විසින් බිහි කරගත්ත දරුවෙක් ඇගේ ජීවිතයට හානියක් කරයිද? ඇගේ දිවි තොර කරයිද? අනිවාර්යෙන් ඔහු අවීචිය උපද්දවනවා. එතකොට එහෙනම් අනාගාමින් වහන්සේගේ ඝාතනය අවීචියට ඒකාන්ත හේතුවක් කියලා නැතුණත්
සමහර වෙලාවට තිසරණවත් නැති සම්මාදිට්ඨිය නැති මව ඝාතනය කිරීම ආනන්තරීයයි කියලා පෙන්නනවා. එතකොට මේ කාරණාවෙන් වැටහෙන්නේ නැද්ද? අම්මා කියලා කියන්නේ මේ ලෝකේ කොයිතරම් විශේෂ කෙනෙක්ද? එතන මේ කතාව ඇතුලේ මේ කියන්නේ මව දිහා දේශ සිතින් බැලුවොත් අකුසලයක් කියන එක නේද? මවත් සමග එකට එක කියාගෙන ගියොත් ඒක අකුසලයක් කියන එක නේද? මව කරන අවවාදයට අනුශාසනාවට පිටුපෑම නුසුදුසුයි කියන එක නේද? මව සමග අනවශ්‍ය ඇසුර, මෙතන අනවශ්‍ය ඇසුර කියලා මම සඳහන් කළේ. දැන් මේ කතාවෙන් අපිට පේන්නේ අම්මා කියන්නේ මහ පුදුම ගෞරවනීය චරිතයක් නේ. ඉතින් එවන් ගෞරවනීය උතුම් චරිතයක් වෙච්ච අම්මා අපිට පුළුවන්ද සමහරලාට අපි දකිනවා සමහර දුවක් සමහර පුතෙක් මව වාඩි වුණාම පුටුව උඩ ඔවුන් ගිහිල්ලා වාඩි වෙනවා ඇඳ උඩ. එහෙම වාඩි වෙලා කරවට අතකුත් දා ගන්නවා. ඉතින් ඒ තරම් ගෞරවනීය නම් මව ඒකේ තරම් අපිට සුදුසු වෙන එකක් නෑ. සෙනෙහසක් තියෙනවා. නමුත් ධර්මයේ සඳහන් කරපු හැටියට ගිනි කඳක් ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්නයි කියන්නේ. මොකද ඇය මවට උඩින් වාඩි වෙච්චාම මේ ගෞරවනීය බවට තියෙන හානියක්. එතන තියෙන නොගැලපෙන බවක්. නිසා මේ වගේ කරුණුත් බොහොමයක් තියෙනවා. දොස් කියනවා, ද්වේෂයෙන් බලනවා. මේ වගේ දේවල් නම් වර්තමාන සමාජයේ කොයි තරම්ද? වචනයේ පිටුපෑම, හිත් කීරි ගැහෙන විදිහේ වචන ප්‍රකාශ කිරීම, සමහරලාට ඉතා පහත් වචන වලින් ආමන්ත්‍රණය කිරීම, පහත් ක්‍රියාවන්ට ලක් කිරීම, මේ වගේ කරුණු මේ ලෝකේ හරි බරපතල කාරණා. එතකොට නමුත් අපි හිතනවද මේ කියන වචනයක් ගානේ මට විපාක දෙනවා කියලා? මේ දේශයෙන් කටයුතු කරන මොහොතක් පාසා මව කෙරෙහි උපන්නා වූ ද්වේෂය මට විපාක දෙයි කියලා? මවගේ සිත රිදවීම මට විපාක දෙයි කියලා? අන් ඒක නිසා මේ ලෝකේ සම්මා දිට්ඨිකෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ළඟ තිබිය යුතු උතුම්ම කාරණා 10 ඇතුලේ මව ගැන විශේෂයෙන් කරුණු පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි, ඊළඟට සඳහන් කළා අති පිතා තාත්තා කියලා විශේෂ කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ පියවරුන්ට කරන උපකාර නිසා මතු භවයේ දරුවන්ට ලැබෙන ඉෂ්ට විපාක, අකීකරු වීමෙන් කරන ක්‍රියා නිසා අනිෂ්ට විපාක නිවැරදිවම ඇති බව පිළිගැනීම අත්තිපිතා. තාත්තා කෙනෙක් ඇත. ඒ තාත්තට එරෙහිවීම බොහෝ දීර්ඝ කාලයක් දුක් විඳීම සඳහා හේතු වෙන කාරණාවක්. ඒක පිළිගන්න ඕනේ. මව ඝාතනය වගේම පියා ඝාතනය කිරීමත් ආනන්තරීයයි. එන්න මේ දෙන්නම මේ ලෝකේ හරි සුවිශේෂයි. සම්‍යක් දෘෂ්ටියේ පියවරුන්ට කරන උපකාරයන්ට ලැබෙන ඵලය යම් කෙනෙක් නැහැ කියලා කියනවනම් තාත්තට උපකාර කළාට ඒකෙන් ලැබෙන අමුතු ඵලයක් නැහැ. අම්මට උපකාර කළාට ඒකෙන් ලැබෙන අමුතු ඵලයක් නැහැ. ඒ නිසා අමුතු උපකාරයක් අවශ්‍ය නැහැ.
යමෙක් එහෙම කල්පනා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. නෑ සලකන්න ගරු කරන්න අසීමාන්තික කුසල් ලැබෙනවා. සත්කාර කරන්න සංග්‍රහ කරන්න ගරුකාර කරන්න දයාවෙන් සෙනෙහසින් සිත් සතන් සතුටු කරවමින් මව්පියන් උදෙසා කටයුතු කරන්නන්ට එළව විතරක් නෙමෙයි මෙලවත් යහපත් වෙනවා. ඒතර අම්මා තාත්තා කියලා කියන දෙන්නම මේ ලෝකේ හරි සුවිශේෂී දෙන්නෙක් නිසා තමයි මේ දසවස්තුක සම්මා දිට්ඨියට මේ නන්දක ඇතුල් වෙලා තියෙන්නේ. ඒ නිසා වත්මන් අපි දැනගත යුතුයි මවට පියාට එරෙහිව කියන සෑම වචනයක්ම සංසාරේ අපිට දුකක් පිණිස පවතිනවා කියලා. ඊළඟට අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයක් ඉන්නවා කියන කාරණාව පිළිගන්න ඕනේ. ඒක මේ ලෝකේ හැබෑම සත්‍යයක්. පින්නතුනි මැරෙන සත්වයන් එයින් කෙලවර වෙනව නෙමෙයිනේ. මෙහෙන් මැරුණහම එයා ඉවරයි නෙමෙයි. නැවත තැනක උපදිනවා. තෘෂ්ණාව ප්‍රහාණය කරන තුරුම කර්මානුරූපව මේ සසර නැවත තැන් වල උපදින්න අපට සිද්ධ වෙනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. ඒ නිසා මේ තෘෂ්ණාව නැති කරන තුරු නැවත සසර උපදිනවා කියන කාරණාව මේ ලෝකේ සම්මා දිට්ඨියක්. තවත් ක්‍රමයකින් මේ කාරණාව පැහැදිලි කරනවා නම් ලෝකේ මවෙක් ලෝකේ පියෙක් නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග සම්පූර්ණව අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුක්තව පරිපූර්ණ ස්වභාවයෙන් පරිපූර්ණ තත්වයෙන් මේ ලෝකේ පහළ වෙන සත්වයෝ ඉන්නවා. මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙත් එහෙම සත්තු අපිට දකින්න ලැබෙනවා. තිරිසන් සත්තු. ඊට අමතරව පින්නතර නිරේවල් වල උපදින්නේ ඕපපාතිකව. പ്രേත ලෝකවල උපදින්නේ ඕපපාතිකව. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ඕපපාතිකව. ඉතින් එහෙමත් ඕපපාතික සත්වයක් ඉන්නවා. පින්නතනේ මෙන්න මේ නිසා මේ ඕපපාතික සත්වයක් ඇත මවෙක් නැති පියෙක් නැති ඉබේ පහළ වුණ සත්වයක් ඉන්නවා. ඒක පිළිගත යුතු කාරණාවක්. සමහර අය කියනවා දෙවියෝ කියලා જાතියක් නැහැ. බ්‍රහ්මයෝ කියලා જાතියක් නැහැ. අපායක් නැහැ. പ്രേත ලෝකයක් නැහැ. අසුරයෝ කියලා જાතියක් නැහැ. මේවා ඔක්කොම නිකන් කතා විතරයි. හරයක් ඇති, පළක් ඇති, වැදගම්මකට ඇති කතාවක් නෙමෙයි කියලා කතා කරන අය වත්මන් සමාජය තුළ ඕන තරම් දකින්න පුළුවන්. උගත් කියලා කියන සමාජය තුලත් දකින්න පුළුවන්. ඒක නිසා මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා ඕපපාතික සත්වයක් ඇත. ඒක මේ ලෝකේ පිළිගත යුතු කාරණාවක්. ඒක සම්මා දිට්ඨියක්. අවසානට සඳහන් කළා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේයිමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා මොකද්ද මේ කියන්නේ? පින්නතනේ සාමාන්‍ය මිනිසයන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ සිහිනුවනක් හා කොතරම් අමාරු දෙයකට උනත් නොපසු බස්නා වීරියකින් ඉදිරිපත් වෙලා ඒ ඕනෑම අමාරු කටයුත්තක් ජය ගන්න උත්සාහ කරන වීරිය වඩන ඒ වගේම මොනතරම් අමාරු කාර්යයක් අමාරු දුකක් වුණත් ඒ ඕනෑම දෙයක්
මනාව ඉවසන්න තරම් මහත් වීරියක් ඇති. උත්පත්තියෙන්ම ඒ වීරිය තමන් සතු කරගත්තා වූ උත්තම පුරුෂයෝ මේ ලෝකේ කලාතුරකින් පහළ වෙනවා. අති උත්තම පුරුෂයෝ පහළ වෙනවා. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදි වෙලා මහත් උත්සාහයෙන් ධ්‍යාන අභිඥා උපදවලා ඒ ධ්‍යාන අභිඥාවන්ගේ බලයෙන් මේ ලෝකේ අපිට නොතේරෙන අපිට නොදන්න නොදකින යථාර්ථයක් ඒගොල්ලෝ අපිට කියනවා. සාමාන්‍ය මිනිසයන් විසින් ඇසේ උපකාරයෙන් දකින්න දේවල් ඇසේ උපකාරයක් නැතුව යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් සාමාන්‍ය මිනිසයන් විසින් කනෙන් අහලා දැනගන්න දෙයක් කනේ උපකාරයක් නැතුව දැනගන්න යම් කෙනෙකුට පුළුවන් නම් සඳහන් කරනවා පෙර ಜಾති වලදී පවා සිටි හැටි කල කී දෑ සිහි කළ හැකි මැරෙන්නා වූ සත්වයන් මරණින් මත්තේ නැවත නැවත උපදින තැන් උපදින හැටි ඒ තැන්වල ස්වභාවය මනාව දකින්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ධ්‍යාන අභිඥා ලබාගත්ත උතුමන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා. තමන්ගේද පෙර භවයේ කොහොමද පෙර භවයේ කොහෙද පෙර භවයේ කවුද මේ කාරණාව පවා මනාව අවබෝධ කරගන්න සමත් අය. ඒ සඳහා අවශ්‍ය මඟ පිළියෙල කරගන්න වීර්ය වඩපු අය මේ ලෝකේ පහළ වෙනවා. ඒ සියලු දෙනාටම වඩා ඉහළින් ඉඳගෙන ඒ සියලු දෙනාගේම අවබෝධ ඥානය ඉක්මවලා මේ ලෝකේ හැබෑම යථාර්ථයේ මනාව අවබෝධ කරගෙන සව් කෙලෙස් නසපු මහරහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා. ඒ සියලු රහතන් වහන්සේලාටත් වඩා ඊටාම ඉහළින් ඉන්න. සිතාගත නොහැකි තරම් ඉහළ තැනකින් ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණා මනාව සර්වඥතා ඥාණයෙන් දැනගෙන පැහැදිලි කළා. මේ ලෝක ස්වභාවය මොකක්ද? ඒ ස්වභාවයේ හැසිරීම මොකක්ද? මෙලව ජීවත් වෙන අයට මරුණට පස්සේ මොකද වෙන්නේ? මේ දෙවියෝ බ්‍රහ්මයෝ කොහොමද සැප විඳින්නේ? අකුසල් කරන අය කොහොමද දුක් විඳින්නේ? මේ කියන හැම කාරණාවක්ම මනාව දැනගෙන අකුසලයේ විපාකය මේකයි කුසලයේ විපාකය මේකයි එඳ අකුසලයෙන් වැළකිය යුතුයි කුසල් තුළ පිහිටිය යුතුයි මේ කාරණාව සර්වඥතා ඥාණයෙන් දැකලා මනාවම දේශනා කොට වදාලා. ඒ නිසා ඒ උතුම් වූ දේශනාව පිළිබඳ සැක නැතුව බාරගන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඔහු ඒ දේශනාව සම්බන්ධයෙන් කීකරුයි. ඔහු ඒ ශාස්ත්‍රුන් වහන්සේ සම්බන්ධයෙන් කීකරුයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්තෘත්වයේ හිතියා ගන්න ඔහු සුදුසුයි. ඒ නිසා යම් කෙනෙක් මේ සඳහන් කරපු කරුණු 10 මනාව බාර ගන්නවා නම් මේ ලෝකේ හැබැයි යථාර්ථය මනාව පැහැදිලි කරලා දෙන සියලු දෙනාටම වඩා උසස් අවබෝධයක් ඥානයක් තියෙන සම්මා සම්බුද්ධ නම් මහෝත්තමයන්න් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කාලින් කාලෙට කියන කාරණාව බාර ගන්නවා නම් උන්වහන්සේගේ ශාසනයේ අසීමිත වීරිය වඩලා මේ සංසාරින් එතර වෙච්ච ආර්යයන් වහන්සේලා බිහි වෙනවා කියන කාරණාව බාර ගන්නවා නම් ඔහු සම්මා දිට්ඨිකයෙක්. මේ කරුණු 10න් එකම කරුණක් හෝ යමෙකුට සැක සහිතද ඔහුට තාම සම්මා දිට්ඨියට අවතීර්ණ වෙන්න බැරි වෙච්ච කෙනෙක්.
එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කරන කතාවේ අපි මේ කතා කළේ සම්මා දිට්ඨි කියන කාරණාව. නමුත් අපි බොහොම කෙටියෙන් තමයි කරුණු සාකච්ඡා කළේ. එහෙනම් මේ කාරණා 10ට එකඟ නම් ඔහු සම්මා දිට්ඨිකයි කියලා මේ සඳහන් කළේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු පැහැදිලි කරනකොට අපි සඳහන් කළා මේ සම්මා දිට්ඨිය යමෙකුට මනාව තියෙනවා නම් ඔහුට නිවන කරාම ගමන් කරන්න කිසි බාධාවක් නැහැ. නිවන කරා යන්න පුළුවන්. හැබැයි ඔහුට නිවන කරා යන්න උපකාර කරන තව කාරණා 7ක් තියෙනවා කියලා. ඒ තමයි සම්මා දිට්ඨියට පල්ලෙහින් තියෙන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ ආදි වශයෙන් සම්මා දිට්ඨියෙන් පස්සේ කාරණා 7ක් තියෙනවා. ඒ කාරණා 7 ඒ අති උතුම් නිවන සාක්ෂාත් කරගන්න යන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලයට උපකාර කරන කාරණා 7ක්. එමනම් ඒ කාරණා 7 පිළිබඳවත් අපි කෙටියෙන් සිහිපත් කරමු, සාකච්ඡා කරමු. ඒ කාරණාවේ කාරණා 7 පළවෙනි එක තමයි සම්මා සංකප්ප. මොනවද මේ සම්මා සංකප්ප කියන්නේ? පින්නතුනි, සම්මා දිට්ඨියට අනුව තර්ක විතර්ක කරලා සංකල්ප ගොනු කරගෙන ඒ මත මනාව පිහිටනවා. ඒකයි සම්මා සංකප්ප කියලා කියන්නේ. සම්මා දිට්ඨියට අනුව තර්ක විතර්ක කරලා සංකල්ප ගොනු කරන එක. සංකල්ප ගොනු කරගෙන ඒ මත පිහිටන එක. ඒකයි සම්මා සංකප්ප. උදාහරණයක් සඳහන් කළොත් ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය හොඳද නරකද? ප්‍රාණඝාතය නරකයි. ප්‍රාණඝාතයේ තියෙන ඉෂ්ට විපාක මොනවද? අනිෂ්ට විපාක මොනවද? ප්‍රාණඝාත කරපු කෙනෙකුට සංසාරේ විඳින්න වෙන්නේ කොයි වගේ දුක්ඛන්දරාවක්ද? ප්‍රාණඝාත කරපු කෙනෙක් මේ සංසාර කාන්තාරේ කොයිතරම් දුකට පත් වෙනවද? සත්ව හිංසාව කරපු කෙනෙක් මේ සංසාරේ කොයිතරම් මතු භවයන්හි දහදුක් විඳිනවද? ඒක නිසා ඒ කරුණ මනාව අවබෝධ කරගෙන ඒ කරුණ මනාව දැනගෙන ප්‍රාණඝාතයෙන් යමෙක් වෙන් වෙන්න තීරණය කළා නම්, වලකින්න තීරණය කළා නම්, අන්න ඒ කාරණාවයි සම්මා සංකප්ප කියලා කියන්නේ. යහපත් විදිහට හිතලා යහපත් විදිහට තීරණ අරගන්නවා. සම්මා වාචා මොනවද පින්නතුනි මේ සම්මා වාචා කියලා කියන්නේ? එතකොට යහපත් වචන, මේ සම්මා වාචාව තුළ තියෙන පරිග්ඝ ලක්ෂණය. මොකද්ද මේ සඳහන් කරන්නේ? වචනයෙන් කෙරෙන අකුසල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් කියලා කියහම විශේෂයෙන් වචනයෙන් කරන අකුසල් 4ක් තියෙනවා. මොනවද? මුසාවාදා, බොරු කියනවා, පරුසා වාචා, පරුස වචන කියනවා, පිසුනා වාචා, පිසුණු වචන කියනවා, මත කේලම් කියනවා, සම්පප්‍රලාපා, මටත් වැඩක් නැති, අහගෙන ඉන්න අනික් කෙනාටත් ප්‍රයෝජනයක් නැති, කාලි මර ඔහේ කියවන දේවල්. ඒ වගේ අකුසල් රැස් වෙන්න ඉඩකඩ බොහොම ඉහළයි. දැන් මේ වචනයෙන් කරන වැරදි යම් කෙනෙක් යම් දවසක තීරණය කළා නම් වචනයෙන් කරන වැරදි මම කරන්නේ නැහැ කියලා, වචනයෙන් කෙරෙන සියලු වැරදි වලින් අයින් වෙනවා කියලා, වචනයෙන් කෙරෙන වැරදි අත්හැරලා දානවා කියලා යමෙක් කල්පනා කරනවද? ඒක සම්මා වාචාවයි.
ඊළඟට සඳහන් කළේ සම්මා කම්මන්ත. මොනවද සම්මා කම්මන්ත කියලා කියන්නේ? පින්නතනි පැහැදිලි කළා මේ කයෙන් කෙරෙන වැරදි වලින් වෙන්වීමටයි මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ. මොනවද කයෙන් කෙරෙන වැරදි? පින්නතනි කයෙන් කෙරෙන වැරදි අතර විශේෂයෙන් සඳහන් කළා ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය. කයින් කරන පව්කණ්ඩි. නමුත් යමෙක් සම්මා කම්මන්ත මේ උතුම් තැනට ආවද? ඔහු කයින් වශයෙන් වැරදි කරන්නේ. කයින් වැරදි වැඩක් කරන්නේ. කය පාවිච්චි කරලා ඔහු කවදාවත් අනුන් නසන්න, අනුන්ට පාඩු කරන්න, අනුන්ට හානි කරන්න කටයුතු කරන්නේ. අන් ඒක මෙතන විශේෂයෙන් සඳහන් කරනවා සම්මා කම්මන්ත. ඊළඟ සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ අංග දෙක දියුණු කරගත්තාම Tamanට මනාව නැගී හිටින්න පුළුවන්. වචනයෙන් කරන වැරදි නැති කරගෙන, කයෙන් කරන වැරදි නැති කරගෙන ඒ පුද්ගලයාට මනාව නැගී හිටින්න පුළුවන් බොහොම අභිමානවත් විදිහට. කායික වැරදි නෑ, වාචික වැරදි නෑ. ඔහු ඊටාම යහපත්, ඔහු ඊටාම ගුණගරුක, ඔහු ඊටාම ධාර්මික, සදහැවත්, ගරු කළ යුතු පුද්ගලයෙක් හැටියට සමාජයේ ඔහු පිළිබඳව දකිනවා. ඒකයි මෙතන සඳහන් කළේ නැගී හිටින්න පුළුවන් මනාව කියලා. සම්මා ආජීව. මොකද මේ සම්මා ආජීව කියලා කියන්නේ? සඳහන් කළා පින්නතුනි, ජීවත් වීම සඳහා වචනයෙන් හෝ කයින් කරන වැරදි කරන්නේ නැත්නම් ඔහුගේ මුළු ජීවිතේම පිරිසිදුයි. ජීවත් වීම උදෙසා කයින් සහ වචනයෙන් කරන වැරදි කරන්නේ. එවන් කෙනෙකුගේ මුළු ජීවිතය මනාව පිරිසිදු ජීවිතයක්. අන් ඒ නිසා සම්මා ආජීවයාගේ තේනවා පින්නතුනි මේ පිරිසිදු කරන ලක්ෂණයක්. සම්මා ආජීවයේ පිරිසිදු කරන ලක්ෂණයක් තියෙනවා. මොකද සම්මා ආජීවයේ තියෙනවා නම් කයින් වචනෙන් වැරදි කරන්නේ නැහැ. ඒකයි එහෙම සඳහන් කළේ. සම්මා ආජීවයේ තියෙන පුද්ගලයාට කවදාවත් හිතෙන්නේ නැහැ ජීවත් වීම පිරිස වරදක් කළා කියලා. නිකන් හිතන්න පින්නතුනි, කෙනෙක් ජීවත් වීම උදෙසා කොච්චර වැරදි වැඩ කරනවද? ජීවිතේ පවත්වන්න, ජීවිතේ ඕන එපාකම් සම්පූර්ණ කරගන්න කොයිතරම් වැරදි වැඩ කරනවද? හරි දීර්ඝව සාකච්ඡා කළ යුතු තැනක්. සමහර කෙනෙක් තමන්ගේ මුළු ජීවිත කාලෙම කාගේවත් කිසිම දෙයක් වංචනික විදිහට අරගෙන නැහැ. තමන්ම මහන්සි වෙලා, තමන්ම දුක් විඳලා උපයා සපයාගත්ත දෙයක් තමයි ඔවුන්ට තියෙන්නේ. ඒක කාටවත් රිදවලා ගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ සම්පත් දකින්නකොට, තමන්ගේ වස්තුව ගැන හිතනකොට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. තවත් කෙනෙක් හරි වංචනික විදියට ජීවත් වෙනවා. රැකියාවක් කරනවා නම් එතනින් වංචා කරනවා. ව්‍යාපාර කටයුත්තකට සහයෝගයක් දෙමින් කටයුතු කරන කෙනෙක් නම් එතනත් වංචා කරනවා. වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් එතනත් මහජනයට වංචා කරනවා. පාරිභෝගිකයට වංචා කරනවා. තමන් ගොවිතැනක් බතක් කරලා ඒකෙන් උපයාගත්ත යම් ධන ධාන්‍යයක් සමහරවිට වෙළඳ පොළට අරගෙන ගියහම නොයෙක් ක්‍රමෝසේ එතනත් වංචා කරනවා. වෙළෙන්දත් වංචා කරනවා, වෙළෙන්දටත් වංචා කරනවා. මේ ආදි වශයෙන් බොහොම නොයෙක්
පහත් ක්‍රමවලින් උපයපු ධනෙ. හොරකම් කරලා අනුන්ගේ වස්තුව පැහැර අරගෙන ධනවත් වෙච්ච කෙනෙක්. අනුන්ගේ දේපල වලින් ධනවත් වෙච්ච කෙනෙක්. මහ ජන සම්පත් කඩා වඩා ගත්ත කෙනෙක්. ඒ කාටවත් සම්මා ආජීවයේ තියෙනවද? පිරිසිදු බව නැහැ ඒ කාටවත්. යම් දවසක වයෝවෘද්ධ තත්වයට පත් වෙලා එක්තැන් වෙලා කටයුතු කරන කාලයක් අනිවාර්යෙන් අපි හැමෝටම නොයි කියලා කවුරුවත් කියන්නේ නැහනේ. එහෙම නොවි අකාලේ මැරෙලා යන්න පුළුවන් වෙන හේතුවක් නිසා. නමුත් සාමාන්‍ය කතා කරන විදිහට අපි වයෝවෘද්ධ වෙලා ජරා ජීර්ණ වෙලා එක්තැන් වෙලා දුක් විඳින අය බවට පත් වෙනවා. අපි කියමු කෙනෙක් එක්තැන් වෙලා ඇඳෙන් බහින්න බැරි තැනට ඇවිල්ලා යහන මතම දිගෑරිලා තමන්ගෙම නිවසේ අහස දිහා නැත්නම් වහලේ දිහා බලාගෙන ඉන්නවා. ඔහුට පේනවා වහලේ පරාල, වහලේ උළු කැට. එතකොට උඩ මතක් වෙනවා. සාධාරණ නෑ මේ උළු. සාධාරණ නෑ මේ පරාල. සාධාරණව උපයපු ධනයෙන් නෙමෙයි මේ වහලේ හදලා තියෙන්නේ. අනුන්ගෙන් කඩා වඩා ගත්තා. අනුන්ගෙන් හොරකම් කරගත්තා. අනුන්ට අයත් වස්තු ඔය නොයේ කාර්යාල ආදීන් අරගෙන ඇවිල්ලා ඒකත් හොරකමම තමයි. මේ ලෝකේ ජීවත් වෙන්න හදාගත්ත නිවහන ඒ තරම් පිරිසිදු ධනයෙන් නෙමෙයි ගොඩ නැගිලා තියෙන්නේ. දවසක මේ ලෝකේ අත්හැරලා මම යනවා. නමුත් පිරිසිදු කෙනෙක් හැටියට මේ ලෝකෙන් යන්න පුළුවන්කමක් නැති වෙලා තියෙනවා. එහෙම මතක් වෙන්න ගත්තාම කොච්චර දේවල් මතක් වෙනවද? තමන් හරි හම්බ කරගත්ත හැම දෙයකම තියෙන ධාර්මික අධාර්මික බව උට වැටහෙන්න ගන්නවා. එතකොට හිතේ ඇති වෙන පුදුම දුකක්. කෙනෙක් කයින් කරන වැරදි බොහෝමයක් කළා වෙන්න පුළුවන් ජීවිත කාලේ. කාම මිත්‍යාචාර ආදී අකුසල් කළා වෙන්න පුළුවන්. තමන්ගේම තරුණ වයසට ආපු දුවක් දැක්කහම ඊට පස්සේ තමන් ඒ වයසේම තවත් තරුණියන් නොඑක ආකාරයෙන් හිංසනයට ලක් කරලා නම් දැන් වයෝවෘදයි. නමුත් තමන් අතින් හිංසනයට ලක් වෙච්ච අයගේ වයසට දැන් තමන්ගේ දුවත් ඇවිල්ලා. එතකොට මෙවන් අය කී දෙනෙක් මං අතින් හිංසනයට භාජනය වුණාද? මං නිසා අනාථ වුණාද? කී දෙනෙක්ගේ ජීවිතත් තොර කළාද? මේ වාගේ කරුණු කාරණා ගොඩක් හිතට නැගෙමින් තම දියණිය දකින මොහොතක් ගානේ ඔහුට උපදින්නේ දුකක්. ආන් එහෙම කල්පනා කරලා බලහම හැම කාරණාවක්ම අන්න එතකොට තමයි තේරෙන්නේ මේ සම්මා ආජීවයක් නැතිකම කොයි තරම් අපි අසරණ කරනවද කියලා. දුකටපත් කරනවද කියලා. වේදනාවටපත් කරනවද? පින්නතිනේ එහෙම පිරිසිදු බවක් නැතුව මැරෙන්න පුළුවන් වෙයිද අපිට සතුටින්? මැරෙන්න පුළුවන් වෙයිද අපිට සැනසෙල්ලෙන්? අංගේ නිසා යමක් කමක් හරියට හිතන්නේ නැතුව, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් නැතුව ජීවිතේ කරපු සමහර දේවල් නිසා ඒ ජීවිතයේ අවසාන කාලේ සැකමතු වෙලා, ඒ ජීවිතයේ අවසාන කාලේ දුකට භාජනය වෙලා විඳව මෙලවින් සමුගන්න සිද්ධ වෙන්නේ. කරලා තියෙන වැඩ ඔක්කොම වැරදි වැඩ. යහපත් වැඩ කරලා තියෙන ඊටම අඩුවෙන්. ඉතින් කොහොමද යහපත් මානසිකත්වයක් හදාගෙන කරපු පින්කමක් හිතාගෙන මෙලවින් සමුගන්නේ?
නමුත් යම් කෙනෙකුට සම්මා ආජීවය තියෙනවා නම් ඔහු මෙලොවින් සමුගන්නේ හරි සතුටින්. අංගේ නිසා පින්නතුනි නිවැරදි පිරිසිදු ජීවන රටාවක් අපේ භාග්‍යවතුන් වහන්සේ හැමදාම මනාව අගය කරලා දේශනා කළා. ඒ වගේම තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තව අංග 3ක් තියෙනවා මේ කාරණාවේ. මොනවද සම්මා වායාම? යහපත් වෑයම. දරාගෙන සිටින ලක්ෂණයක් හෙවත් උප ဋ ාණ ලක්ෂණයක් මේ සම්මා වායාම තුල තියෙනවා. යහපත් ව්‍යායාමයක්. උපන් අකුසල් යටපත් කරනවා. උපන් කුසල් වැඩි දියුණු කරනවා. නූපන් අකුසල් නූපදවනවා. නූපන් කුසල් උපදවනවා. ඒකයි මේ සම්මා වායාම කියලා කියන්නේ. ඒ සඳහා ලොකු වෑයමක යෙදෙන්න වෙනවා. ඊළඟට සඳහන් කළා සම්මා සති. මනා වූ සිහියක් තියෙන්න ඕනේ. මේ ශාසනයේ භික්ෂුව තමන් සමාදන් වෙච්ච සීලය රැකගෙන නිවැරදිව ඉදිරියට යන්න සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න මොන තරම් පරිශ්‍රමයෙන් කැපකිරීම කරලා තියෙනවද? ඒ කැපකිරීමේ ප්‍රතිඵලය ජීවිතයේ සැඳෑ සමයේ තමන්ට උදා කරන්නේ මහ පුදුම සැනසීමක්. මේ ලෝකෙන් සමුගන්න ළඟයි. වැරදි සහිතව ජීවත් වුණා නම් හරි භයානකයි. නමුත් මම නිවැරදිව ජීවත් වුණා. සතර පායට පිටුපෑවා. සුගතියට මුහුණලා කටයුතු කළා. භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකෙක් බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ මග ගත්ත නිසා, භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මග ගත්ත නිසා මෙලොවින් සමුගන්නේ දුකක් නැහැ. අපාය බයක් නැහැ. අන් ඒක නිසා විශේෂයෙන් සඳහන් කළා හැම කෙනෙක් ළඟම සම්මා සතිය තිබිය යුතුයි. මනා සතියක් නැති තැන, මනා සිහියක් නැති තැන අපිට වරදිනවා, අපිට තේරෙන්නේ නැහැ. අන් ඒ නිසා හැම මොහොතකම නිවැරදි වෙන්න උත්සාහ කරන්න ඕනේ අපි. අවසාන කාරණාව සම්මා සමාධි. සඳහන් කළා නිවනෙන් පිට වෙන අරමුණකට නොයන ලක්ෂණය සම්මා සමාධියයි. මොකද මනා සිහියකින්, මනා අවබෝධයකින්, මනා එකඟ බවකින්, සමාධියකින් වාසය කරනවා. ඒකායන බලාපොරොත්තුව නිවනයි. ඕ කටයුතු කරන්නේ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි. ඒක සම්මා සමාධියයි. එහෙනම් පින්නතුනි මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා පැහැදිලි කරලා අපිට පෙන්නලා තියෙනවා. ඒක මේක අපේ ජීවිතවලට එකතු කරගන්න කියලා. මීට අනුව ජීවිත ගොඩනගන්න කියලා. එහෙම ගොඩනගෙන කෙනෙකුට මෙලවත් සතුටුයි, පරලොවත් සතුටුයි. මෙලව යම්සේ සතුටු වෙනවාද ඊට වඩා පරලොවදී සතුටයි. අන් එවන් උතුම් සතුටක් භුක්ති විඳිමින් මෙලවත් සුවසේ ගත කරලා පරලොවත් සුවසේම මෙලවින් පරලොවට යන්න, පරලොවත් යහපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් නිවනට යන්න, මනාව මඟ සකස් කරගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න එක මේ ලෝකේ හැමෝටම හරි ප්‍රයෝජනවත්. එයින් ප්‍රයෝජන අරගෙන සතර පායෙන් මිදලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න කටයුතු කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා එස් පුංචි බණ්ඩා මහත්මයා සහ සහෝදරිය වන එස් සෝමාවතී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ 2016 සැප්තැම්බර් මාස 1 වන දිනට අභාවයට පත් වී වසර 6ක් ගතවන KB සුගතදාස පියාණන්ට හා පරලෝ සැපත් වී
මේ වසරේ දෙසැම්බර් මාස 24 වන දිනට වසර 27ක් සපිරෙන කේ උක්කුමැණිකා මෑණියන්ටද එස් මෛත්‍රීපාල එස් ලීලාවතී සහෝදරයාට සහ සහෝදරියටත් සෝමපාල කනකරත්න රණසිංහ යන මස්සිනාවරුන්ටත් දෙපාර්ශ්වයේ මිය ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිතේ සුවපත් කරගන්න ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් ඒ අයට හේතු වාසනා වේවා. දැනට අසනීප තත්වයෙන් පසු වෙන ජයතිස්ස හේරත් මස්සිනාට සහ සහෝදරියටත් පොඩිමැණිකේ සහෝදරියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. දේශකයන්න් වහන්සේටත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරලා තිනවා. පුංචි බණ්ඩා මහත්මයා සහ සෝමාවතී මහත්මිය ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. පුණ්‍යානුමෝදනා කළ හැම කෙනෙකුටම මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. පුංචි බණ්ඩා මහත්මයා සහ සෝමාවතී මහත්මිය ඇතුළු ආශිර්වාද කළ පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ නිබ්බානං